नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හිඟතුනි අප මේ දිනෙහි කතා කළේ සංග්‍රහණය දැක්වීම වශයෙන් ලෝකෝත්තර සිත්වල සංග්‍රහණයත් මහග්ගත් සිත්වල සංග්‍රහණයත් කාම සෝබන සිත්වල සංග්‍රහණයත් කියන ඒවා අප දැනගත්තා පසුගිය දිනෙහි කතාවේ ඊළඟට එන්නේ අකුසල සිද්ධි සංග්‍රහණය කීමටයි. ඊට කලින් මේ අවිධර්මාර්ථ සංග්‍රහයේ එන ගාථා දෙකක් තිබෙනවා. මා ඊට කලින් එන ගාථා පසුගිය දිනෙහි විස්තර කළා. ඒ ගාථාවලට අනුතුරුව තව ගාථා දෙකක් දැක්වෙනවා. න විජ්ජන්තෙත්ත විරති ක්‍රියාසුච මහග්ගතේ අනුත්තරේ අප්පමඤ්ඤා කාමපාකේ ද්වයං තථා. ඒක ගාථාව. එයින් කියන්නේ මේ සංග්‍රහණයේදී අප ඉගෙනගත්ත ඒ සංග්‍රහයන් අනුව ක්‍රියාසිටවල හා මහග්ගත සිත්වල විරති යෙදෙන්නේ නැtei කියන්නේ. න විජ්ජන්තෙත්ත විරති ක්‍රියාසුච මහග්ගතේ. මහග්ගත සිත්හිද කාම වචර ක්‍රියාසිටවලද විරතියින් යෙදෙන්නේ නැහැ. අපි ඒක ඉගෙන ගත්තා ඒ සංග්‍රහයේ. ඒ කාරණය විරතියින්ගෙන් සිදුවන්නේ ඒ අකුසලයන්ගෙන් වැළකීම කාමාවචර කුසල් සිත්වල උපදනා වූ විරතීන්. ඊළඟට ඒ විරතීන් හැම විටම එකටම යෙදෙනවා ලෝකෝත්තර සිත්වල නිර්වාණය ආරමුණු කර. ක්‍රියාසිත ඇතිවන්නේ රහතන් වහන්සේට. ඒ නිසා වහන්සේට ඒ අකුසලයන්ගෙන් වැළකීම් වශයෙන් උපදනා විරතීන් ලැබෙන්නේ නැහැ. එබැවිනුයි ක්‍රියාසිතවල විරති නැති. මහග්ගත සිත් කියන ඒවා ධ්‍යාන සිත්. ඒවා රූපාවචර අරූපාවචර වශයෙන් දැක්වෙන ධ්‍යාන සංප්‍රයුක්ත සිත් ඒවා. ධ්‍යාන උපදවා ගන්නේ පිරිසිදු කාය වාක් කර්ම ඇති. එහෙම නැත්නම් සිල්වත් අය. ඒ පිරිසිදු කාය කර්ම පිරිසිදු වාක් කර්ම කියන මේවා නොමැති කෙනෙකුට ඒ ධ්‍යාන උපදවා ගන්නට බෑ. ඒ නිසා කයින් හා වචනයෙන් සිදුවන වැරදි වලින් වැළකීම් වශයෙන් පිරිසිදු සිල් ඇති අයටයි
ධ්‍යාන උපදවාගත හැකියි. ඒ ධ්‍යාන උපදවා ගැනීමෙන් සිදු කරන්නේ සිතේ පිරිසිදුකම ඇති කරගන්න. සිත පිරිසිදු කිරීමයි කරන්නේ. නීවරණ ධර්මයන් ඇතිවීමට තිබෙන ඉඩකඩ නවත්වලා ඒ ධ්‍යාන සිත උපදවා ගන්න සිත පිරිසිදු කිරීම වශයෙන්. ඒ නිසා ඒ ධ්‍යානලාභීන් පිරිසිදු කාය වාක් කර්ම ඇති අය බැවින් වැළකී යුතු අකුසලයන් ගෙන් වැළකීම් වශයෙන් උපදනා වූ විරතීන් ඒ මහත්ගත සිත්වල ලැබෙන්නේ නැහැ. ඊළඟට ඒ ගාථාවේ එන අනිත් පාදවලින් දැක්වෙන්නේ අනුත්තරේ අප්පමඤ්ඤා කාමපාකේ ද්වයං තථා ලෝකෝත්තර සිත්වල අප්‍රමාණ්‍ය යෙදෙන්නේ නැtei කෙනෙක්. ලෝකෝත්තර සිත්තේ කීවේ නිර්වාණය අරමුණු කරමින් ඒකාන්තයෙන්ම නිවන අරමුණු කරන්නා වූ සිත් 8. ඒ සිත්වල කරුණාව මුදිතාව කියන මේ අනන්ත වූ සත්ත්ව ප්‍රඥප්තිය අරමුණු කරන ඒ ධර්ම දෙක උපදින්නේ නැහැ. ඒ නිසායි අනුත්තරේ අප්පමඤ්ඤා කාම පාකේ ද්වයං තථා කාමාවචර විපාක සිත්වල ඒ විරතීන්ද අප්‍රමාණ්‍යද කියන මේ දෙකම යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ විරතීන් යෙදෙන්නෙත් නැහැ අප්‍රමාණ්‍ය යෙදෙන්නෙත් නැහැ. කාම පාකේ කාමාවචර විපාක සිත්වල. ඒ කීවේ මේ සහේතුක කාමාවචර විපාක. ඒ සහේතුක කාමාවචර විපාක වලින් කෙනෙක් යම් යම් අකුසලයකින් වැළකීමක් කරන්නේ නැහැ. ඒ වැළකීම් වශයෙන් උපදනා සිත් කොටසක් නෙවෙයි ඒ කාමාවචර සහේතුක විපාකේ කියන්නේ කරන ලද කාමාවචර කුසලයන්ගේ විපාක වශයෙන් ලැබෙන සිත්. ඒ නිසා ඒවායේ විරතීන් යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම අප්‍රමාණ්‍ය යෙදෙන්නෙත් නැහැ. අප්‍රමාණ්‍ය කියන ඒවා අර කරුණා මුදිතා ඒවා යෙදෙන්නෙත් නැහැ කාමාවචර විපාක සිත්වල. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ එයයි. ඊළඟට කියනවා අනුත්තරේ ඥාන ධම්මා අප්පමඤ්ඤාච මජ්ජිමේ විරති ඥාන පීතිච පරිත්තේසු විශේෂකා. මේ කියන්නේ මේ ගාථාවෙන් ඒ සිත් වෙනස් වන්නේ කවර ධර්මයන් නිසාද කියලා. අනුත්තරේ ඥාන ධම්ම ලෝකෝත්තර සිත් ඒ සිත්වල යෙදෙන ඥාන ධර්මයන් අනුව වෙනස් වෙනවා. ඒ නිසා තමයි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත උපේක්ෂා ඒකග්ගතා සහිත පංචම ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත. දැන් මේ සෝතාපට්ටි මග්ග චිත්තේම සෝවාන් මාර්ගසිතම ප්‍රභේද වුණා. නැත්නම් පස් ආකාර වුණා හේතුව ඒ සිත්වල යෙදෙන ඥාන ධර්මයන් අනුව. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පසම යෙදීම නිසා ප්‍රථම ධාන ලෝකෝත්තර සිතක් වූ අතර විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග 4කින් යුක්තව ලැබෙන විට ඒක ဒုတိ ය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය වෙනවා. අනේ විදිහට ධානාංගයන්ගේ යෙදීම නිසා තමයි ලෝකෝත්තර සිත් ප්‍රභේද වන්නේ විශේෂ වන්නේ. ඒ වගේම අප්පමඤ්ඤාච මජ්ජිමේ කියලා කීවේ එතන මහග්ගත සිත්. ඒ මහග්ගත සිත් අප්‍රමාණයන්ගේ යෙදීම් වශයෙන්ද වෙනස් වෙනවා. ඒ කීවේ හැම සිත්වලම අප්‍රමාණ යෙදෙන්නේ නැහැ. ඒ අප්‍රමාණයන්ගේ යෙදීම තිබෙන්නේ ඒ පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි, සතරවෙනි කියන ඒ ධ්‍යාන සිත්වල. පස්වෙනි ධ්‍යාන සිතෙහි කියන්නේ පංචම ධ්‍යාන සිතෙහි කරුණාව හෝ මුදිතාව යෙදෙන්නේ නැහැ. ඒ නිසා එතන විශේෂයි ඒ ආයේ යෙදීම. ඊළඟට කියනවා විරති ඥාන පීතිච පරිත්තේසු විශේෂක. පරිත්තේසු කීවේ ඒ කාමාවචර සිත්ති පරිත්ත කියලා කියන්නේ කාමාවචර වලට.
මහග්ගත කියන වචනයට විරුද්ධාර්ථවත් වචනේ හැටියට මහග්ගත පරිත්ත කියලා කියනවා. පරිත්ත කාමාවචර, මහග්ගත රූපාවචර, අරූපාවචර කියන ඒ දෙක. අනිත් දෙකට කියන්නේ අනුත්තර, ලෝකෝත්තර වලට කියන්නේ අනුත්තර කියලා. ද විරති ඥාන පීතිච පරිත්තේසු විශේෂ. එතකොට ඒ කාමාවචර සිත්, ඒ කාමසෝභන සිත් 24 එම වෙනස් වෙනවා, විශේෂ කරනවා. කුමකින්ද කරන්නේ? විරතීන්ගෙන්. ඥානය කියන්නේ ප්‍රඥාවෙන් හා ප්‍රීතියෙන්. කියන්නේ විරති ඥාන පීතිච. දැන් අපි දන්නවා ප්‍රීතිය කාමාවචර කාමසෝභන සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ සෝමනස්ස සහගත සිත්වල පමණයි. උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊළඟට ඥානය යෙදෙන්නේ කාමසෝභනයෙහි ඥාන සංප්‍රයුක්ත සිත්වල, මිසක ඥාන විප්‍රයුක්ත සිත්වල යෙදෙන්නේ නැහැ. විරතීන්ගේ යෙදීම නියත නැහැ. නමුත් විරතීන් යෙදෙනවා. ඒ යෙදෙන්නේ කිසියම් විටක වෙන කවදාවත් එකට යෙදෙන්නේ නැහැ. අන්න ඒ ගාථාවලින් ඒකයි දක්වන්නේ. ඒ සිත්වල මේ ධර්මයන්ගේ යෙදීමේ තිබෙන විශේෂකම් දක්වනවා. ඒවායේ යෙදීම නිසා ඒ කාමාවචර සිත් හා ඒ අප්‍රමාණ්‍ය සිත්, ලෝකෝත්තර සිත් කියන මේවා විශේෂ වෙනවා. විශේෂ වෙනවා කියන්නේ වෙනස් වෙනවා. ඊළඟටයි එන්නේ අකුසල සිත්ති සංග්‍රහණය. ඒ අකුසලේසු පන ලෝභ මූලේසු තාව පඨමේ අසංඛාරිකේ අඤ්ඤ සමානා තේරස චේතසිකා අකුසල සාධාරණා චත්තාරෝ ඡාති සත්තරස ලෝභ දිට්ඨිහි සද්ධින් ඒකූණ විසති ධම්මා සංඝහං ගච්ඡන්ති. දැන් එයින් කියවෙන්නේ අකුසල් සිත් අතුරෙන් වනාහි ලෝභ මූල සිත් අතුරෙන්. එතකොට අකුසල් සිත් වලින් ලෝභ මූල සිත් වල අකුසල් සිත් නම් 12ක් තිබෙනවා. ඒ 12න් ලෝභ මූල සිත් තිබෙන්නේ 8යි. ඒ 8න් පඨමේ අසංඛාරික. ඒ 8නොත් පළමුවැනි සිත. ඒ පළමුවැනි අසංඛාරික සිත. එය අපි නම් වශයෙන් ඉගෙනගෙන තිබෙන්නේ සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත. ඒ සිතෙහි අඤ්ඤ සමානා තේ රස චේතසිකා අකුසල සාධාරණා චත්තාරෝ චේති සත්ත රස ලෝභ දිට්ඨිහි සද්ධෙන් ඒකූණ විසති ධම්මා සංඝහං ගච්ඡන්ති. ඒ සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත යනුවෙන් දැක්වෙන පළමුවෙනි ලෝභ මූල සිතෙහි අන්‍ය සමාන චෛතසික 13ත් අකුසල සාධාරණ චෛතසික 4ත් කියන ඒ 17ට. එතකොට එතන තිබෙනවා අන්‍ය සමාන චෛතසික 13යි අකුසල සාධාරණ චෛතසික 4යි. ඒ අකුසල සාධාරණ චෛතසිකේ කීවේ මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය කියන ඒ 4. ඒ 17 ලෝභ දිට්ඨි කියන ලෝභයයි දිට්ඨියයි කියන ඒ දෙකත් එකතු වුණාම ඒකූණ විසති 19ක් ධම්මා චෛතසික ධර්මයෝ සංඝහං ගච්ඡන්ති. සංඝාවට එකීවේ ඒ පළමුවෙනි ලෝභ මූල සිතෙහි සංඝාවන චෛතසික 19ක් ය. ඒ 19 කෙසේද ගනින්නේ? අඤ්ඤ සමාන චෛතසික 13යි අකුසල සාධාරණ චෛතසික 4යි ලෝභයයි ditthiyයි. මොකද ලෝභය ලෝභ මූල සිත බැවින්, ditthිය ditthිගත සම්පයුක්ත සිත බැවින් අඤ්ඤ සමාන 13ම යෙදෙනවා ඒ සිතෙහි. ඒ වගේම අකුසල සාධාරණ, ඒවා එක අකුසල සිතකවත් අඩුවන්නේ නැහැනේ. අකුසල සාධාරණ චෛතසික 4. එහෙම 19ක් චෛතසික ඒ සිතෙහි ලැබෙනවා. ඊළඟට තතේව ဒ ුතියේ අසංඛාරිකේ ලෝභමානේන එසේම
දෙවෙනි අසංඛාරික සිතේ. ඒකට දෙවෙනි අසංඛාරික සිතේ කීවේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. දිට්ඨිගත සම්පයුක්ත නෙමෙයි, දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිතනේ මුලින් කීවේ. ඊළඟටම තිබෙන සිතේ සංග්‍රහණය නෙවෙයි මේ කියන්නේ. තුන්වෙනි සිත. තතේව ဒ ුතියේ අසංඛාරිකේ ඒ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිතෙහි ලෝභ මානේන. ඒකට එකතු කරන්නට තිබෙන්නේ අකුසල සිතක් බැවින්. ඒ වගේම සෝමනස්ස සහගත සිතක් බැවින් එතන යෙදෙනවා අර අඤ්ඤ සමාන චෛතසික 13ක් ඊළඟට අකුසල සාධාරණ චෛතසික 4ක්. ඒ 17ම ගන්නවා එතෙන්ට. ඒ 17යි ලෝභ මූල දිට්ඨිගත විප්පයුක්ත සිතක් මේක. ලෝභ මූල සිත බැවින් ලෝභය ගන්නවා. මානයයි ගන්නෙ. දිට්ඨිය නෙවෙයි. මානය ගන්නෙ මේක දිට්ඨිගත විප්පයුක්ත සිතක්. ඒ දිට්ඨිගත විප්පයුක්ත සිත්වල තමා මානය ඇතැම් විටක යෙදෙන බව අප ඉගෙන ගත්තේ. මානය පිළිබඳව කතා කරනවා. මේ මානය මීට කලින් මේ කියපු අර අනියත යෝගී චෛතසික පිළිබඳ කතාවේදී අපි දැනගත්තනේ මේ මානය දිට්ඨිගත විප්පයුක්ත සිත්වල ලැබෙන චෛතසිකය. මේ දිට්ඨිගත විප්පයුක්ත සිත් තිබෙනවා කීයක්ද? 4ක්. නේ. සෝමනස්සෙහි 2යි. ඒ වගේම උපේක්ෂා වෙහි සහගතව 2ක්. දිට්ඨිගත විප්පයුක්ත. ඒ දිට්ඨිය සමග කොයි විචකවත් මානයට යෙදෙන්නට බෑ. ඒ යෙදෙන්නට බැරි දෙකේ අරමුණේ තිබෙන වෙනස්කම නිසා. මානෙන් උසස් කොට හෝ සමාන කොට හෝ පහත් කොට මැන ගැනීමක් කරන්න. ලෝභය සමගමයි ඒක උපදින්නේ. නමුත් දිට්ඨිය සමග උපදින්නේ නැහැ. දිට්ඨියේ තිබෙන්නේ වරදවා ගැනීමක්. ඒ වරදවා ගැනීමයි කියනු ලබන දිට්ඨියත් සමග මානය කොයි විටකවත් යෙදෙන්නට බෑ. ඒ ආරම්මන නානත්වය නිසා. අනේ එබැවින් මානය දිට්ඨිගත විප්පයුක්ත සිතෙහි ලැබෙනවා. ඒ දිට්ඨිගත සම්පයුක්ත සිතෙහි දිට්ඨිය ලැබෙනා මෙන් දිට්ඨිගත විප්පයුක්ත සිතෙහි හැම විටම මානය යෙදෙන්නේ නැහැ. ඒ නිසායිනේ ඒක කදාචි අනියත යෝගී චෛතසිකයක් කියන්නේ. මානය යෙදෙන්නේ දිට්ඨිගත විප්පයුක්ත සිතෙහි. නමුත් හැම විටම නොවේ. හැම විටම නොවේ කියන්නේ හැම විටම දිට්ඨිගත විප්පයුක්ත සිත ඇති වෙන විට ඒ උපදනා සිතෙහි මානයක් ඇති කර ගැනීමක් හැම විටම වෙනවයි කියන්නේ නැහැ. ඒ කියන්නේ හැමදෙනාම මේ යම් කිසිවකට ලෝභ කරනවා. ඒ ලෝභ කරන අවස්ථාවේදී තමාගේ සිතෙහි ඒ වරදවා ගැනීමේ කියන දිට්ඨිය නැත්නම් ඒ දිට්ඨිය නැති හැම විටකම මානිය තිබිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. මානිය උපදින්නේ මානය ඇති කර ගන්නා අවස්ථාවලදී. එමනේ දැන් සමහර විටක කෙනෙකුට තවත් කෙනෙක් අනුශාසනයක් කරන අවස්ථාවකදී උවත් එතනත්තා ඒ අනුශාසනය පිළිගන්නට නොකමැති වෙන අනුශාසනය පිළිගන්නා නැති තත්වයක් ඇති වෙනවා. බොහෝ විට එයට හේතු වෙනවා මානය. අන්න එහෙම අවස්ථාවලදී මානය දිට්ඨිගත විප්පයුක්ත සිතේ උපදිනවා. දිට්ඨිගත විප්පයුක්ත සිතේ එහෙම හැර වෙනත් දැන් කෙනෙකුට පුළුවන් හොරකමක් කරන්න. ඒ හොරකම කරන්නේ ඔහු හොරකම වරදයි කියා දැනගෙනමයි. දන්නවා ඒත් කරනවා. ඔහු ඒ හොරකම වරදක් බව පිළිගන්නා නිසා ඒ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි දිට්ඨියයි කියන වරදවා ගැනීම යෙදෙන්නේ නැහැ. නමුත් ඒ නිසා කියන්නේ නැහැ ඔහුට ඒ හොරකම කරන විට ඒ දිට්ඨිගත විප්පයුක්ත සිතේ මානය තියෙනවා නෑ. මානය එහෙම හැමතිස්සෙම උපදනා ධර්මයක් නෙවෙයි. නමුත් කොයි වේලාවක හෝ මානය උපදිතොත් ඒ උපදින්නේ දිට්ඨිගත විප්පයුක්ත සිතේ. ඒ නිසා ඒ තතේව ဒ ුතියේ අසංඛාරිකේ
සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිතයි යෙදෙන චෛතසික නම් අඤ්ඤ සමාන චෛතසික 13ක් අකුසල සාධාරණ චෛතසික 4ක් ලෝභයත් මානයක්. මේ මානය කියපු විට හැම විටම මතක තබා ගන්නට ඕන ඒ මානය ඇතැන් විටකයි ඒ සිතේ වුවත් ලැබෙන්නේ. නමුත් සංග්‍රහ කරන්නට ඕනේ. සංග්‍රහ කරන්නට ඕනේ මොකද ඒ සිතෙහි පමණයි ඒක උපදින්නේ. ඒ කියන්නේ ditthිගත විප්‍රයුක්ත සිත්වල පමණයි උපදින්නේ. ඒ නිසා සංග්‍රහ වෙනවා. ඒයියි. ඒ තවත් විදිහකින් කියත හැකි දැන් එතන චෛතසික වශයෙන් කීයක් දක්වනවාද සංග්‍රහයේ? නෑ. ඒ 19ක් දක්වනවා. ඒ 19න් ඒ එකවරකට උපදින්නට පුළුවන් වැඩිම සංඛ්‍යාව තමයි ඒ 19. 19 ඒ සිත ලැබෙන්නට පුළුවන් ලැබෙනවා 18 කිනෙක යුක්තව. ඒ කිව්වේ මානෙ නැතිවත් ඒ සිත උපදින. එවිට මානෙ අඩු වෙනවනේ. චෛතසික 18ක් එතකොට උපදින්නේ. නමුත් සංග්‍රහ වෙනවා මානය මොකද මානෙ යෙදෙන්නේ ඒ සිතේ බැවින්. ඒ සිතෙහි මානෙ යෙදෙන බව නියත නැහැ. ඒක තේරෙනවා ඇතිනේ තින්නතුන්ට. ඊළඟට තතියේ තතේව පීති වජ්ජිතා ලෝභ දිට්ඨි අට්ඨා රස තුන්වෙනි අසංඛාරික සිත අකුසල් වලේන. ඒ තමා උපේක්ෂා. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. උපේක්ෂා සහගත බැවින් අඤ්ඤ සමාන චෛතසික 13 අතුරෙන් ප්‍රීතිය අඩු වෙනවා. ඒකයි පීති වජ්ජිතා. ප්‍රීතිය නැහැ. ඒ නිසා අඤ්ඤ සමාන චෛතසික 12යි එහි ලැබෙන්නේ. ප්‍රීතිය හැර අඤ්ඤ සමාන චෛතසික 12ත් අකුසල සාධාරණ චෛතසික 4ක් 16යි ලෝභයයි දිට්ඨියයි. එවිට 18ක් චෛතසික. ඒ 18 යෙදීම නියතයි. ඒ 18ම යෙදෙනවා ඒ සිත ලැබෙන විට. ප්‍රීතිය යෙදෙන්නේ නැත්te උපේක්ෂා සහගත බැරි. ඒකයි එතන දැනගත යුතුව තිබෙන්නේ. 18ක් චෛතසික. ඊළඟට චතුත්ථේ තතේව ලෝභමානේන ඒ අසංඛාරික සිත්වලින් චතුත්ථේ තතේව ලෝභමානේන ඒ කියේ උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. ඒ සිතෙහි උපේක්ෂා සහගත බැවින් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ කියවනේ. ඒ නිසා අඤ්ඤ සමාන චෛතසික 12යි. අකුසල සාධාරණ චෛතසික 4යි 16යි. ලෝභ මූල සිතක් බැවින් ලෝභය යෙදෙනවා. ditthිගත විප්පයුක්ත සිතක් බැවින් මානය ඇතැම් විටක ඒ සිතෙහි යෙදෙනවා. ඒ නිසා එහි සංග්‍රහ වෙන චෛතසික අර කලින් සිතෙහි කියන ලද පරිදි ලෝභයයි මානයයි එකතු කොට 18යි. අඤ්ඤ සමාන 12යි ප්‍රීතිය හැර අකුසල සාධාරණ චෛතසික 4යි. එතකොට 16යි ලෝභයයි මානයයි 18. මේ ඔක්කොම කීවේ අසංඛාරික සිත් මතක තබා ගන්නදී. අකුසල් සිත්වල ලැබෙන අසංඛාරික සිත්වල සංඛානයයි මේ කියාගෙන යන්නේ. ඊළඟට දැන් ලෝභ මූලෙහි ලැබෙන අසංඛාරික සිත් ඉවරයි. ලෝභ මූලයේ අසංඛාරික සිත් තිබෙන්නේ 4යි. ඒ අසංඛාරික සිත් 4 පිළිබඳ සංඛානයයි ඔය කීවේ. මේ පාඩ 4. ඊළඟට මේ පස්වෙනිම කියන්නේ අසංඛාරික සිතක් ගැන. ඒත් අසංඛාරික සිතක් අකුසල් වල ලැබෙන. ලෝභ මූලයේ අසංඛාරික සිත් කියා ඉවරුණාට පසු කීමට ඉතිරි වෙන අසංඛාරික සිත වන්නේ දෝමනස්ස සහගත සිත් දෙකෙන් එකක් නේ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත
අසංඛාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත කියන ඒ දෙකෙන් එකක් තමා ඒ අසංඛාරික සිත. අනේ ඒ සිත පිළිබඳව සංග්‍රහණය දක්වන පාඨය මෙසේයි. පංචමේ පන පටිඝ සම්පයුත්තේ අසංඛාරිකේ. ඒ පස්වැනි වූ පටිඝ සම්පයුත්ත සිතෙහි සිත අතුරෙන් අර අසංඛාරික සිතෙහි දෝසෝ ඉස්සා මච්චරියං කුක්කුච්ඡං ചാති චතුහි සද්ධින් පීති වජ්ජිතා තේ ඒව වීසති ධම්මා සංගයි හන්ති. දැන් මේ හැමතැනම ඒ අවස්ථාවවලදී කියන්නේ නැහැ අඤ්ඤ සමානා තේරස චේතසිකා නැත්නම් අඤ්ඤ සමානා ද්වාදස චේතසිකා කියා ඒ අඤ්ඤ සමානයන් නැවත නැවතත් කියන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ මේ පාඨයේ තියෙන තීරුම හැටියට ඒ පස්වැනි වූ පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතේ වනායි දෝෂය ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේ හතර සමග ප්‍රීතිය හැර ඒ විසි ධර්මයෝ සංග්‍රහ වෙත් තේ ඒව වීසති ධම්මා කියන ලද නැත්නම් ඒ එම ධර්ම 20 චෛතසික 20 සංග්‍රහ වෙත්ය. එයින් කීවේ මොනවද? මෙය දෝමනස්ස සහගත සිතක්. ඒ නිසා අඤ්ඤ සමාන වලින් ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. ප්‍රීති දෝමනස්ස උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ථඥාක වජ්ජිත චිත්තේසු කියලා අපි ඉගෙන ගත්තේ. දෝමනස් සිත් වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒ නිසා අඤ්ඤ සමාන වලින් 12යි එහි ලැබෙන්නේ. අකුසල සාධාරණ 4ම ලැබෙනවා. එතකොට 16යි. ඒ 16ට එකතු කරන්නේ දෝෂ ඉස්සා මච්චරිය කුකුච්ච. එවිට 20යි. ඒ 20යි මේ පළමුවැනි ද්වේෂ මූල සිතෙහි සංග්‍රහ වන චෛතසික ගණන 20යි. එයින් අදහස් කරන්නේ නැහැ ඒ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත කොයි අවස්ථාවකදී කාහට ලැබුණත් ඒ හැම විටම ඒ සිතෙහි චෛතසික 20ක් තියෙනවායි කියලා. එහෙම නෙවෙයි ඒ කියන්නේ. සංග්‍රහ වෙන චෛතසික 20යි. ඒ මොකද අපි දන්නවා දෝෂ ඉසා මච්චරිය කුක්කුච්ච කියන මේ හතරින් ද්වේෂය පමණයි ඒ සිතෙහි නියත යෝගී චෛතසිකේ වන. ඒ මේ හතරෙන් ද්වේෂය පමණයි නියත යෝගී නියතයෙන්ම යෙදෙන චෛතසිකේ වන. ඊර්ෂ්‍යාව හැම විටම යෙදෙන්නේ නැහැ. මච්චරිය හැම විටම යෙදෙන්නේ නැහැ. කුක්කුච්චය හැම විටම යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඒ ඊර්ෂ්‍යා මච්චරිය කුක්කුච්ච කියන මේ තුන කොයි වේටකවත් එකට යෙදෙන්නේ නැහැ. ඒ තුන තබා එයින් දෙකක්වත් එකවර යෙදෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂයත් සමග මේ තුනෙන් එක් අවස්ථාවකදී උපදින්නට හැක්කේ එකකට පමණයි. ද්වේෂ ඉස්සා, ද්වේෂ මච්චරිය, ද්වේෂ කුක්කුච්ච කියන මේ විදිහටයි උපදින්නට තියෙන්නේ. මේ තුනමත් නැතිව ඒ ද්වේෂ මූල සිත ලැබෙනවා. යන්නේ කෙනෙක් ද්වේෂ මූල සිත ඇති වෙන කෙනෙකුට ද්වේෂ මූල සිත ඇති වෙන හැම අවස්ථාවකදීම ඒ තැනට ඊර්ෂ්‍යාව තිබෙනවයි. එහෙම නැත්නම් ඔහුගේ සිතේ මසුරුකම ඇති වෙනවයි. එහෙම නැත්නම් ඔහුට ඒ අවස්ථාවේදී කුක්කුච්චය උපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. නමුත් ඒ තුනෙන් යම් එකක් උපදිනවා නම් ඒ උපදින්නේ ද්වේෂ මූල සිතෙහි පමණයි. ඒ නිසා ඒ ද්වේෂ මූල සිතෙහි සංග්‍රහ වන චෛතසික 20යි. ඒ 20න් වැඩියෙන්ම ලැබෙන්නට පුළුවන් චෛතසික ගණන වන්නේ කීයද? 18යි. 18යි වැඩියෙන්ම එක වරකට උපදින්නට පුළුවන් චෛතසික ගණන. මොකද මේ දෙකක් අඩු වෙනවනේ. එතකොට අඩුම චෛතසික ගණන වශයෙන් දක්වන්නට තිබෙන්නේ 17යි. තුනක්ම අඩු කොට. ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන තුනම අඩු කොට.
තේව විසති ධම්මා සංගයන්ති ඉස්සා මච්ඡේර කුක්කුච්චානි පනෙත්ත පච්චේක මේව යෝජේ තබ්බානි කියන ඒ පාඨයෙන් දක්වන්නේ ඒ කාරණය. ඉස්සා මාත්සර්ය කුක්කුච්චයයි කියනු ලබන මේ චෛතසික ඒ සිතෙහි සංග්‍රහ කළ යුතු වන්නේ නැත්නම් යෙදිය යුතු වන්නේ පච්චේක වෙන වෙනමයි. එකට නෙවෙයි. පච්චේක මේව යෝජේ තබ්බ. එකවර උපදින්නේ නැති බව කියන්නටයි ඒ කියන්නේ. ඊළඟට එනවා දැන් අන්න ඒ අකුසල් සිත් 12 අතුරෙන් අසංඛාරික සිත් ලෝභ මූලෙහි සහ ද්වේෂ මූලෙහි ලැබෙන ඒ අසංඛාරික සිත් පහ ගැන කියලා. ඒ කියන්නේ පහෙහි සංග්‍රහණය දක්වලා ඊළඟට සසංඛාරික සිත් පිළිබඳ සංග්‍රහය එක පාඨයකින්ම දක්වනවා. දැන් මේ පොත මේ අභිධර්මාර්ථ සංග්‍රහය එබඳු පොතක්. ඒ විදිහේ හැම දෙයක්ම ඉතාම සංක්ෂේපයෙන් දක්වන පොත. දැන් ඒ අසංඛාරික සිත් පිළිබඳව කියලා ඊළඟට ඒ සිත්වලට ඇතුළත් වන දැන් ලෝභ මූලයට ඇතුළත් වන ද්වේෂ මූලයට ඇතුළත් වන සසංඛාරික සිත් පිළිබඳව එක සංග්‍රහ පාඨයකින් කියනවා සසංඛාරික පංචකේපි තතේව තීන මිද්දේන විශේෂත්වා යෝජිතම්. සසංඛාරික සිත් පහෙයිද සසංඛාරික පංචකේපි. දැන් සසංඛාරික පහක් නේතන. අසංඛාරික පහක් කීවා. ලෝභ මූලයේහි 4යි ද්වේෂ මූලයේහි 1යි. ඒ වගේම එහි ලැබෙන සසංඛාරික සිත් පහෙයිද ලෝභ මූලයේහි 4යි ද්වේෂ මූලයේහි 1යි. ඒ සසංඛාරික සිත් පහෙයිද තතේව අර අසංඛාරික සිතෙහි යෙදූ චෛතසිකම සංග්‍රහ කොට තීන මිද්දේන විශේෂිතව ඒවා විශේෂ කරන්නේ තීන මිද්දයක් යොදලා. දැන් මුලදී අපි කියවනේ මුලදී ඉගෙනගත් මුලදී දැක්වූ සංග්‍රහණය වශයෙන් ආවේ දැන් පළමුවෙනි සිතේ පළමුවෙනි අසංඛාරික සිතෙහි යෙදෙනවයි කී චෛතසික 19ට මේ තීන මිද්ද දෙක එකතු කිරීමයි කළ යුතුව තිබෙන්නේ ඊළඟට මේන සසංඛාරික සිත පිළිබඳ. එතකොට 21ක්. ඊළඟට ඒ අනිත් සිතේ අසංඛාරික සිතේ ditthිගත විපයුක්ත අසංඛාරික සිත. ඒක ලෝභයයි මානයයි සමග 19යි කීවා. ඒටත් එකතු කළ යුතුව තිබෙන්නේ තීන මිද්ද දෙක 21ක් වෙනවා. ඊළඟට 18ක් වශයෙන් සංග්‍රහ කළ චෛතසික සංග්‍රහ කළ තුන්වෙනි අසංඛාරික සිතට තීන මිද්ද දෙක එකතු කරනවා. එතකොට ඒක 20ක් වෙනවා. ඒ සසංඛාරික සිතේ ලැබෙන්නේ 20යි. 4වෙනි එකේ ditthිගත විපයුක්ත අසංඛාරික සිතට තීන මිද්ද දෙක එකතු කොට එතනත් 20ක් ගන්න. ඊළඟට පටිඝ සම්පයුක්ත සිතෙහි යෙදෙනවයි කීවේ චෛතසික 20යි. 20යි ඒ සංග්‍රහ කරන චෛතසික. දෝසයිසා මච්චරිය කුක්කුච්ච කියන ඒ හතරත් සමග. ඒ 20ට තීන මිද්ද දෙක එකතු කළාම සසංඛාරික සිතෙහි සංග්‍රහ වන චෛතසික ගණන ලැබෙනවා. 22යි. 22යි. ඉතින් එහිදී තේරුම් ගන්නට ඕන ඒ තීන මිද්ද දෙක යම් අවස්ථාවකදී යෙදෙනවා නම් යෙදෙන්නේ මේ සසංඛාරික සිත් පහෙහි පමණයි. අකුසල් වල ලැබෙන සසංඛාරික සිත් පහෙහි පමණයි තීන මිද්ද දෙක යෙදෙන්නේ. ඒ කොයි වේලාවක හෝ තීන මිද්දයන් යෙදෙන විට
ඔවුන් තනි තනිව යෙදෙන්නේ නැහැ. ඒ දෙකම යෙදෙන්නේ එකටමයි. එකටමයි. ඒක මතක තබා ගන්නට ඕන. අනිත් කාරණය තමයි ඒ සසංඛාරික සිත් වල තීන මිද්දයන්ගේ යෙදීම නියත නැහැ කියන්නේ. සසංඛාරික සිත් උපදිනවා තීන මිද්ද නැතිව. එතකොට තීන මිද්ද ඉපදීම නෙවෙයි ඒ සසංඛාරික වීමට කාරණය. ඒක මතක තබා. යම් සිතක් සසංඛාරික වන්නේ තීන මිද්ද යෙදීම නිසයි කියලා නෙවෙයි කියන්නට තිබෙන්නේ. සසංඛාරික වෙන සිතෙහි තමා තීන මිද්ද යෙදෙන්නේ. ඉතින් සසංඛාරික සිත් ලැබෙනවා කෙනෙකුට තීන මිද්ද නැතිව. ඒකෙන් තේරෙනවනේ. ඒ සසංඛාරික සිත තීන මිද්දයන්ගෙන් තොරවත් ලැබෙන බැවින් අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ සසංඛාරික වීම තීන මිද්දයන් යෙදීම නිසා නොවේ කියන්නේ. තීන මිද්ද යම් කිසි අවස්ථාවකදී යෙදෙනවා නම් ඒ යෙදෙන්නේ ඒ සසංඛාරික සිත් පහේ පමණයි. ඒක මතක තබන්න. සසංඛාරික සිත්. ඊළඟට අකුසල් සිත්වල සංග්‍රහණය මතක තබා ගැනීමට ලෙහෙසි වෙන පාඩයක් මෙතන දක්වනවා. ඒ කුමක්ද? හැම අකුසල් සිතකම ලැබෙන චෛතසික ගණන දක්වනවා. මේ චෛතසිකයෝ හැම අකුසල් සිතකම ලැබෙනවා. ඒ කියන්නේ ලෝභ මූල සිත ගත්තත්, ද්වේෂ මූල සිත ගත්තත් ඒ හැම අකුසල් සිතකම ලැබෙන චෛතසිකය කියලා මේවා දක්වනවා. මොනවද? ඡන්ද පීති වජ්ජිතා පන අඤ්ඤ සමානා ඒකාදස. ඡන්දයයි ප්‍රීතියයි හැර අඤ්ඤ සමාන චෛතසික 11. අකුසල සාධාරණ චත්තාරෝ ඡාති. අකුසල සාධාරණ චෛතසික 4යි. කියන පන්න රස ඒ 15 ධම්මා උද්ධච්චා නෑ ඒක නෙමෙයි. මෙතන කියන්නේ ඒක නෙමෙයි. ඡන්ද පීති වජ්ජිතාපන අඤ්ඤ සමානා ඒකාදස අකුසල සාධාරණ චත්තාරෝ ඡාති පන්න රස ධම්මා උද්ධච්ච සහගතේ සංපයෝගං ගච්ඡති. නෑ ඊට පස්සේ අනිත් කාරණේ එන්නේ. ඒ උද්ධච්ච සහගත සිතේ කියන එකක් අපි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තේ අකුසල් සිත් වලින් අන්තිම සිත හැටියට. 12 වෙනි සිත හැටියට ඉගෙන ගත්තා. ඒ සිතෙහි ලැබෙන චෛතසිකය දක්වනවා. ඡන්දයයි ප්‍රීතියයි කියන මේ දෙක හැර අඤ්ඤ සමාන චෛතසික 11ත් අකුසල සාධාරණ චෛතසික 4ත් කියන මේ ධර්ම 15 චෛතසික 15 උද්ධච්ච සහගත සිතෙහි යෙදෙනවයි. උද්ධච්ච සහගත සිත උපේක්ෂා සහගත සිතක්. උපේක්ෂා සහගත සිතක් බැවින් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය. ඊළඟට ඒ සිත මෝමූහ සිතක්. ඒ මෝමූහ සිත්වල ඡන්දය ලැබෙන්නේ නැති බව ඡන්දය පිළිබඳව සංප්‍රයෝග ණය දැක්වීමේදී ඉගෙන ගත්තානේ. ඒ සංප්‍රයෝග ණයෙහිදී කීවේ ඒ ඡන්தோ අහේතුක මෝමූහ වජ්ජිත චිත්තානි. ඡන්දය අහේතුක මෝමෝහ වජ්ජිත සිත්වල ලැබෙනවා ඒක. එතකොට මෝමෝහ සිත්තියේ කිව්වේ මේ උද්ධච්ච සංප්‍රයුක්ත සිතත් එයින් එකක් නේ. මෝමෝහ සිත් කියන්නේ දෙකයි. එයින් එකක්. අනේ මෝමෝහ සිතක් බැවින් මෙහි ඡන්දය යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිතක් බැවින් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අඩු වූ අඤ්ඤ සමාන චෛතසික 11ක් අකුසල සාධාරණ චෛතසික හැම අකුසල් සිතකම ලැබෙනවා. ඒ නිසා මේ සිතෙත් ඒ 4 ලැබෙනවා. එහෙම ගත්තම චෛතසික 15ක් උද්ධච්ච සංපයුක්ත සිතෙහි සංග්‍රහ ලැබෙනවා. ඊළඟට කියන්නේ විචිකිච්ඡා සහගත සිත. විචිකිච්ඡා සහගත චිත්තේච අධිමොක්ඛ විරහිතා විචිකිච්ඡා සහිතා තතේව පන්න රස ධම්මා සමුපලබ්බන්ති. ඒ කිවි කුමක්ද? විචිකිච්ඡා සහගත සිතෙහිද අධිමෝක්ෂය හැර විචිකිච්ඡාව සමග මුලින් කී සිතෙහි මෙන්ම
ධර්ම 15ක් චෛතසික 15ක් ලැබෙත් කියන. දැන් අධිමෝක්ෂයේ කීවේ අඤ්ඤ සමාන චෛතසික 13න් එකක්. එතකොට මේ අඤ්ඤ සමාන චෛතසික 13න් එකක් වන අධිමෝක්ෂයයි කලින් සිතේ යෙදෙන්නේ නැtei කීවා ප්‍රීතිය ඡන්දයයි ප්‍රීතියයි. දැන් මේ සිතත් මෝහ සිතක්. ඡන්දයේ යෙදෙන්නේ නැහැ. මේ සිතත් උපේක්ෂා සහගත සිතක්. ඒ නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සහගත සිතෙහි අධිමෝක්ෂයේ යෙදෙන්නේම නැtei කියලා අධිමෝක්ෂය පිළිබඳ සංප්‍රයෝග ණයෙහිදී අප දැනගත්තා. අධිමොක්ඛෝ දීපංච විඥාන විචිකිච්ඡා සහගත වජ්ජිත චිත්තේසු කියලා. ඒ නිසා ඒ අඤ්ඤ සමාන චෛතසික වලින් කීයක් අඩු වෙනවද? ඡන්ද, පීති, අධිමොක්ඛ කියන චෛතසික තුන. එතකොට අඤ්ඤ සමාන 10යි. අකුසල සාධාරණ චෛතසික 4යි. විචිකිච්ඡාවයි කියන ඒ 15 මේ සිතෙහි ලැබෙනවා. විචිකිච්ඡා සම්පයුක්ත සිතෙහි ලැබෙනවා. ඡන්ද, පීති, අධිමොක්ඛ කියන ඒ තුන හැර අඤ්ඤ සමාන චෛතසික 10යි. අකුසල සාධාරණ චෛතසික 4යි. විචිකිච්ඡාවයි කියන මේ චෛතසික 15. සබ්බථාපි ද්වාදසා කුසල චිත්තෝපාදේසු මේ විදිහට සර්වාකාරයෙන් 12ක් වූ අකුසල චිත්තෝත්පාදයන්හි පච්චේකං යෝගිය මානාපි වෙන වෙනම යෙදීම් වශයෙන් යෙදෙන ගණන් වශයෙන් සත්තධාව සංඝහිතා භවಂತಿ සත්තාකාරයක සංග්‍රහයතක් බවක් වේ. නැත්නම් සත්තාකාරයක සංග්‍රහාවක් වෙයි කියනවා මේ සිත්වල. එයින් කීවේ අකුසල සිත්හි සංග්‍රහණය 7යි කියනවා. 7ක්. ඒක ඒකූණ වීසට්ඨා රස වීසේක වීස වීසති ද්වේ වීස පන්න රසේති සත්තධා කුසලේ හිත. ඒ කීවේ ඒ අකුසල් සිත්වල සංග්‍රහවන චෛතසික ගණන් වශයෙන් දක්වන ගාථාව. ඒකූණ වීස 19ක්ද 18 18ක්ද වීස 20ක්ද ඒක වීස 21ක්ද නැවතත් වීසති 20ක්ද ද්වේ වීස 22ක්ද පන්න රසය 15ක් දැයි සත්තධා කුසලී හිත. අකුසල් සිතෙහි සංග්‍රහණය මේ විදිහට සත්පදෑරුම්ව සිටියේ කියලා. අන්න මේ ගාථාවෙනුයි හැම අකුසල් සිතකම ලැබෙන චෛතසික. ඒ කියන්නේ හැම අකුසල් සිත් වලටම සාධාරණ වූ චෛතසික දක්වන ගාථාව තමයි මේ. සාධාරණාච චත්තාරෝ සමානාච දසාපරේ චුද්දසේතේ පෞච්ඡන්ති සබ්බා කුසල යෝගිනෝ. සාධාරණාච චත්තාරෝ අකුසල සාධාරණ චෛතසික 4ද සමානාච දසාපරේ අඤ්ඤ සමාන චෛතසික 10ක්ද. ඒ 10 ගත්තේ අපි ඉස්සෙල්ලා කියවනේ ප්‍රීතියයි ඡන්දයයි ප්‍රීතියයි අධිමෝක්ෂයයි කියන ඒ තුන හැර අනිත් අඤ්ඤ සමාන චෛතසික 10. ඒ 10යි මෙතන සමානාච දසාපරේ චුද්දසේතේ පෞච්ඡන්ති. ඒ කියන ලද චෛතසික 14ට කියනු ලැබේ සබ්බා කුසල යෝගිනෝ. සියලුම අකුසල් වල යෙදෙන චෛතසිකයෝය කියා. අකුසල සාධාරණ චෛතසික 4යි. ඡන්ද පීති අධිමොක්ඛ වජ්ජිත අඤ්ඤ සමාන චෛතසික 10යි. කියන මේ 14. සබ්බා කුසල සාධාරණ චෛතසික. සියලුම අකුසල් සිත් වලට සාධාරණ වූ චෛතසික 14. ඊළඟට එන්නේ අහේතුකේසු පන හසන චිත්තේ තාව ඡන්ද වජ්ජිතා අඤ්ඤ සමානා ද්වාදස ධම්මා සංඝං ගච්ඡන්ති.
දැන් අපි මෙතෙක් ඉගෙන ගත්තා ලෝකෝත්තර සිද්ධි සංග්‍රහණය, මහග්ගත සිද්ධි සංග්‍රහණය, කාමසෝභන සිද්ධි සංග්‍රහණය, අකුසල් සිද්ධි සංග්‍රහණය. ඊළඟට කියන්නේ අහේතුක සිත්වල සංග්‍රහණය. අහේතුකේ සුප්පන අහේතුක සිත් අතුරෙන් වනාහි හසන චිත්තේතාව ඡන්ද වජ්ජිතා අඤ්ඤ සමානා ද්වාදස ධම්මා සංඝං ගච්ඡanti. ඒ හසන චිත්ත කියලා කීවේ හසිතුප්පාද සිත, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. ඒ සිතෙහි වනාහි ඡන්දය හැර අඤ්ඤ සමාන චෛතසික 12 සංග්‍රහ වේ. එතකොට අඤ්ඤ සමාන චෛතසික තිරෙන්නේම 13යි. එයින් අහේතුක සිත්වල ඡන්දයේ යෙදෙන්නේ නැtei කියලා අපි මුලදීමත් දැනගත්තා. අන්න ඒ ඡන්දය හැර ඉතිරි අඤ්ඤ සමාන චෛතසික 12 සෝමනස්ස සාගත හසිතුප්පාද සිතෙහි ලැබෙනවා. තථා වොත්තපනේ ඡන්ද පීති වජ්ජිතා. වොත්තපනේ කීවේ උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත. ඒ මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරයෙහිදී වොත්තපන කෘත්‍යය සිදු කරනවයි කියා අපි පසුව ඉගෙන ගන්නවා. අන්න ඒ වොත්තපන සිත වශයෙන් දැක්වෙන උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිතෙහි යෙදෙන චෛතසිකන් අඤ්ඤ සමාන ගොඩෙන්මයි ගන්නට තිබෙන. ඊට වඩා එහා යන්නට උවමනා නැහැ. මේ අහේතුක සිත්වල චෛතසික උදුරන්නට තිබෙන්නේ අඤ්ඤ සමාන චෛතසික 13 අතුරෙන්. එයිනුත් ඡන්දය එකවරටම අත්හැරත හැකි. මත්නිසාද අහේතුක සිත්වල ඡන්දය ලැබෙන්නේ නැtei කියලා අප ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා ඒක එකවරටම අත්හැරත හැකි. එතකොට 12යි ඉතිරිවන්නේ අඤ්ඤ සමාන වලින්. අන්න ඒ 12ම යෙදෙනවා හසිතුප්පාද සිතෙහි. ඡන්දය හැර ඉතිරි අඤ්ඤ සමාන චෛතසික 12. මනෝද්වාරා වජ්ජන සිතෙහි ඡන්දයයි ප්‍රීතියයි කියන ඒ දෙක නැහැ. එතකොට 11යි ලැබෙනවා. ඡන්ද ප්‍රීති කියන දෙකම හැර අඤ්ඤ සමාන චෛතසික 11ක් ලැබෙනවා. සුඛ සම්තීරණේ. සුඛ සම්තීරණේ කියන්නේ සෝමනස්ස සහගත සම්තීරණ සිතේ කියන ඒ අහේතුක සිතට. ඒ සම්තීරණ සිතෙහි ඡන්ද විරිය වජ්ජිතා. ඡන්දයයි වීරියයි හැර අඤ්ඤ සමාන චෛතසික 11ක් ලැබෙනවා. මනෝද්වාරා වජ්ජන සිතෙත් ලැබෙන්නේ 11යි. ඡන්දයයි ප්‍රීතියයි හැර සෝමනස්ස සම්තීරණ සිතෙහි ලැබෙන්නේ 11යි. ඡන්දයයි විරියයි හැර මනෝ ධාතුත්තිකා හේතුක පටිසන්ධි යුගලේ ඡන්ද පීති විරිය වජ්ජිත. මනෝ ධාතු ත්‍රිකයේ කීවේ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන චිත්තය, උපේක්ෂා සහගත අකුසල විපාක සම්පටිච්ඡන චිත්තය හා උපේක්ෂා සහගත කුසල විපාක සම්පටිච්ඡන චිත්තය. එහෙමනේ ඒ පංචද්වාරා වජ්ජන සිතත් සම්පටිච්ඡන යුගලයක් කියන ඒ සිත් තුනටයි මනෝ ධාතු ත්‍රිකය කියන්නේ. මනෝ ධාතු ත්‍රිකය. ඒ මනෝ ධාතු ත්‍රිකයයි තිකා අහේතුක පටිසන්ධි යුගලේ. ඊළඟට අහේතුක ප්‍රතිසන්ධි යුගලය කියලා කීවේ අහේතුක ප්‍රතිසන්ධි දෙකක් තිබෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය, කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය. ඒ දෙකට ප්‍රතිසන්ධි සිත් කියලා කියනෝනේ. ප්‍රතිසන්ධි යුගලය, අහේතුක ප්‍රතිසන්ධි යුගලය. කියන්නේ කවර හෝ අකුසලයක් කොට ඒ අකුසලය නිසා ලබන ප්‍රතිසන්ධියක් වෙතොත් ඒ ප්‍රතිසන්ධිය අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිතය ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන ප්‍රතිසන්ධිය. ඒක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ. කරන ලද ද්විහේතුක ඕමක කුසලයක ප්‍රතිසන්ධි විපාක වශයෙන් ලැබෙන්නේ අහේතුක විපාකයක්.
ඒ අහේතුක විපාකය තමයි කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ඇතිව ලැබෙන්නේ. අනේ ඒ දෙකට කියනවා අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. දැන් එහෙම ගත්තම එතන ඒ පාඨයෙන් සිත් පහක් ගැන කියන්නේ. මනෝ ධාතු ත්‍රිකයයි කියන පංචද්වාරා වජ්ජන සිත හා සම්පටිච්ඡන සිත් දෙකක්, උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙකක්. ඒකට පහක්. ඒ පහෙහි නොලැබෙන චෛතසික අඤ්ඤ සමාන වලින් මෙන්න මේවා ලැබෙන්නේ නැtei කියලා පෙන්නනවා. ඡන්ද පීති විරිය. ඡන්දයයි ප්‍රීතියයි වීර්යයයි හැර ඉතිරි චෛතසික අඤ්ඤ සමාන චෛතසික 10ක් ලැබෙනවා. ඊළඟට එන්නේ විපංච විඥානේ පකින්නක වජ්ජිතා තේ යේව සංගයිහන්ති ති. විපංච විඥානය කීවේ චක්කු විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය කියන ඒ විඥාන අකුසල විපාක කුසල විපාක වශයෙන් තිබෙනවා 5 2 10. ඒ වාටයි විපංච විඥානයි කීවේ. ඒ විපංච විඥානෙහි ලැබෙන චෛතසික දක්වන්නේ සංග්‍රහණයේදී පකින්නක වජ්ජිතා ප්‍රකීර්ණක චෛතසික හැර. ප්‍රකීර්ණක චෛතසික තිබෙනවා 6ක්. ඒ 6 හැර ඉතිරි අඤ්ඤ සමානයන්හි ලැබෙන ඉතිරි චෛතසික. එතකොට අඤ්ඤ සමානයන්හි ලැබෙන ඉතිරි චෛතසික වන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. ඒ 7ම පමණයි මෙහි සංග්‍රහ කරන්නට තිබෙන්නේ. ඒ නිසා චක්කු විඥානය ගත්තත් සෝත විඥානය, ධාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය කියන එය අකුසල විපාක වේවා කුසල විපාක වේවා ඒ කවර සිතක් හෝ උපදනා අවස්ථාවේදී ඒ සිතෙහි ලැබෙන චෛතසික ගණන වන්නේ හැම සිතකටම සාධාරණ චෛතසික වෙන ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. ඒ නිසා ඊටාම අඩු ගණනක් චෛතසික යෙදෙන සිත් මොනවදයි කියා ප්‍රශ්නයක් වෙතොත් ඒ ප්‍රශ්නයට පිළිතුර වන්නේ විපංච විඥාන සිත් කියන මේ 10යි. ඒ 10යි ලැබෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. සබ්බථාපි අට්ඨාරසසු අහේතුකේසු. දැන් සර්වාකාරයෙන්ම ඒ 18ක් යන 18ක් වූ අහේතුක සිත්වල ගණන වශයෙන් චතුධාව සංගහෝ හෝති. ගණන් වශයෙන් නම් 4 ආකාරයක සංග්‍රහයකුයි ඒ අකුසල් අහේතුක සිත්වල ඇතිවන්නේ. අහේතුක සිත්වල සංග්‍රහය ගණන් වශයෙන් දක්වනවා 4ක් කියලා. ඒ 4 කොහොමද ලැබුණේ? 12යි 11යි 10යි 7යි. 12 හසිතුප්පාද සිතෙහි, 11 වොත්තපනෙහි සහ සෝමනස්ස සම්තිරණෙහි, 10 ඒ මනෝ ධාතුත්තිකා හේතුක පටිසන්ධි යුගලයේ කියන ලද ඒ සිත් පහෙහි 7ක් කීවේ විපංච විඥානයි. ඒ නිසා ඒවා පිටු කොට දක්වනවා සංග්‍රහ ගාථාවකින් ද්වාදසේකා දස සත්ත ඡාති චතුබ්බිධෝ අට්ඨාරසා හේතුකේසු චිත්තුප්පාදේසු සංග්‍රහෝ. ඒ 18ක් වූ අහේතුක සිත්වල චෛතසිකයන්ගේ සංග්‍රහය වන්නේ මෙන්න මේ විදිහටයි කියලා පෙන්නනවා. 12ක්ය 11ක්ය 10ක්ය 7ක්යයි කියා 4 ආකාර වෙන්නේ. අහේතුකේසු සබ්බත්ථ සත්ත සේසා යථාරහං ඉති විත්තාරතෝ උත්තා තිත්තිංස විද සංගහෝ. අහේතුකේසු සබ්බත්ථ සත්ත සේසා යථාරහං. ඒ කියේ අහේතුක සිත්වල අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකේ කියන 7 ඒ අහේතුක සිත් සියල්ලෙහිම ලැබෙනවා. ඒ ප්‍රකීර්ණක චෛතසික සුදුසු පරිදි යෙදෙනවා. ඉති විත්තාරතෝ උත්තා
තෙත්තිංස විද සංඝහෝ. මේ විදිහට විස්තර වශයෙන් කියන ලද්දේ චෛතසිකයන්ගේ 33 වැදෑරුම් වූ සංග්‍රහය. ඒ කියන්නේ චෛතසිකයන්ගේ සංග්‍රහණය දක්වනවා 33ක් කියලා. ඒ 33යි දැන් මේ දක්වා අපි කතා කරමු. ඉත්තං චිත්තා වියුක්තානං සම්පයෝගංච සංඝහං ඤත්වා භේදං යථා යෝගං චිත්තේන සමමුද්දිස. මේ විදිහට සිතේ යෙදෙන්නා වූ ඒ චෛතසිකයන්ගේ සංප්‍රයෝගයේද සංග්‍රහයේද. ඒ කියන්නේ දැන් චෛතසික පිළිබඳවයි අපි මෙතෙක් කල මේ දවස්වල කතා කළේ. ඒ චෛතසිකයන් පිළිබඳව දත යුතු ප්‍රධාන කාරණය තමයි ඒ එක එක චෛතසිකයක් පිළිබඳ වූ ලක්ෂණය දැනගැනීම. චෛතසිකයකට ඒ චෛතසිකය අන්‍ය චෛතසිකයන්ගෙන් වෙන්කොට දැනගැනීම සඳහා ඒ චෛතසිකයටම පමණක් තිබෙන ලක්ෂණයක් ස්වභාවයක්. දැන් ඒ නිසා තමයි චෛතසික 52ක් වන්නේ. පස්සය වේදනාව නොවේ. ඒ වේදනාව නොවන්නේ පස්සයයි අර ඒක උප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන ඒ සංප්‍රයෝග ලක්ෂණය නැtei කියලා නෙවෙයිනේ. පස්සේ තිබෙනවා ඒ සංප්‍රයෝග ලක්ෂණ හතර. වේදනාවෙත් තිබෙනවා. සංඥාවෙත් තිබෙනවා. සියලුම චෛතසිකයන්ගේ ඒ සංප්‍රයෝග සංපයුක්ත ලක්ෂණය නැත්නම් සංප්‍රයෝග ලක්ෂණය තිබෙනවා. ඒ ලක්ෂණ වශයෙන් ගත්තම හැම චෛතසිකයක්ම මේ ලක්ෂණ හතරෙන් යුක්තයි. නමුත් ඒ එක එක චෛතසිකයකට අයිති විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒ චෛතසිකය අන්‍ය චෛතසිකයන්ගෙන් වෙන්කොට ගැනීම සඳහා. ඒකයි ඒ චෛතසිකෙහි විශේෂ ලක්ෂණය කියලා කියන්නේ. ඒ නිසායි චෛතසික එහෙම 52ක්ම වුණේ. පස්සේ තිබෙන්නේ අරමුණ ස්පර්ශ කරන ස්වභාවය. වේදනාවෙහි තිබෙන්නේ අරමුණු රසය ගැනීමේ ස්වභාවය. අනේ විදිහට සංඥාවේ තිබෙන්නේ අරමුණ ඇඳින ගැනීම සංඥා. චේතනාවේ තිබෙන්නේ ඒ අරමුණ පිළිබඳව චිත්තචෛතසික ධර්මයන් පිළිපදනාකාරය නියම කිරීම නැත්නම් ඒ චෛතසිකයන් ඒ අරමුණෙහි මෙහෙයවීම. ඒ ආදි වශයෙන් එක එක චෛතසිකයකට අයිති වෙන වෙනම ලක්ෂණයක් තිබෙනවා. ඒක දැනගන්නට ඕන විශේෂය. එහෙම දැනගත්තට පස්සේ ඒ චෛතසික පිළිබඳව ඊළඟට කියන්නට තිබෙන්නේ දැනගන්නට තිබෙන්නේ ඒ චෛතසික කවර සිත්වල යෙදෙනවද කියලා. ඒකයි අප ඉගෙන ගත්තේ සංප්‍රයෝග ණයෙහිදී. සංප්‍රයෝග ණය 16හිදී දැනගත්තේ ඒ කාරණයයි. ඒ චෛතසිකයක් අපට ඕන අපි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ම එකම සංප්‍රයෝග ණයක් දැක්කා දැනගත්තා. ඒ චෛතසික 7 සිත 89කම එහෙම නැත්නම් 121කිම යෙදෙනවායි කියන්නේ. ඒ වගේ නෙමෙයි විතර්කයේ යෙදුනේ. විතර්කයේ යෙදෙන්නේ සිත් 55කයි කියලා අපි ඉගෙන ගන්නවා. විචාරය සිත් 66ක යෙදෙනවායි කියලා ඉගෙන ගන්නවා. අන්න ඒ විදිහට ඒ චෛතසිකයෙහි සංප්‍රයෝගය නැත්නම් ඒ චෛතසිකය ඒක උප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් කවර සිත්වල යෙදෙනවාද කියලා දැනගන්න. ඒකයි සංප්‍රයෝග ණයෙහිදී ඉගෙන ගන්න. දැන් මෙන්න අද අප අවසන් කළ සංග්‍රහණයෙහිදී දැනගත්තේ කුමක්ද? ඒ සිත්වල යෙදෙන චෛතසික කොපමණද කියලායි. ඒ කාරණේ දැනගන්න. ඒ නිසානේ චෛතසිකයන්ගේ ගණන් ඉගෙන ගත්තා. මෙන්න 20ක් චෛතසික මේ සිතෙහි යෙදෙනවා. 21ක් චෛතසික මේ සිතෙහි යෙදෙනවා. ඔය ආදි වශයෙන් ඒ සංග්‍රහණයෙහිදී දැනගත්තේ ඒකයි. ඉතින් මේ දෙකම පිටුකොට දක්වනවා ඉත්තං චිත්තා වියුක්තානං සම්පයෝගංච සංඝහ. ඒ සිතෙහි යෙදෙන චෛතසිකයන්ගේ වශයෙන් ඒ චෛතසිකයන් පිළිබඳ සංප්‍රයෝගණයද ඒ වගේම ඒ චෛතසිකයන් මේ ඒ සිත්වල යෙදෙන ආකාරය නැත්නම් ඒ සිත්වල සංග්‍රහ වන චෛතසිකයන් වෙන්කොට දැන ගැනීම වශයෙන් කරන සංග්‍රහණයද කියන මේ භේදය හොඳට දැනගෙන ඒවා සුදුසු පරිදි ඒ සිත්වල යෙදිය යුතු යොදන්නේ.
ඒ මනාකොට කියන ලදී. මෙහෙම අභිධර්මාර්ථ සංග්‍රහයේ චේතසික සංඝා විභාගෝ නාම ဒ ුතියෝ පරිච්ඡේදෝ කියන දෙවෙනි පරිච්ඡේදයේ එතකින් අවසන් වෙනවා. එතකොට අපි පළවෙනි පරිච්ඡේදයෙන් ඉගෙන ගත්තේ සිත් පිළිබඳව. ඒ සිත් පිළිබඳව දැනගත්තා අපි භූමි භේදය, ಜಾති භේදය කියන දෙක. භූමි භේදය දැනගත්ත කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. ඊළඟට ಜಾති භේදය දැනගත්තා කුසල්ය, අකුසල්ය, විපාකය, ක්‍රියාය. ඒ අනුව පළමු කොට අපි ඒ භූමි භේදයෙන් කාමාවචර කියන සිත් පළමුවෙන් ඉගෙන ගත්තේ. භූමි භේදය අනුව කාමාවචර සිතු ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්තේ ಜಾති භේදය අනුව. පළමු කොට ඉගෙන ගත්තා අකුසල්, ඊළඟට ඉගෙන ගත්තා හේතුක සිත්. ඒ අශෝභන සිත් ගොඩම එකවර ඉගෙන ගැනීම සඳහා ඒ විදිහටයි අභිධර්මාර්ථ සංග්‍රහය කර තිබෙන්නේ. කාමශෝභන සිත් ඊළඟට දැනගත්තා. එහෙම දැනගෙන කාමාවචර සිත් 54 පිළිබඳව ඉගෙනීම එපමණකින් ඉවර කළා. තව ඒ පිළිබඳව දැනගත යුතු ඒවා හුඟක් තියෙනවා ඉදිරියට. එතකින් ඒ සිත් පිළිබඳව. ඊළඟට රූපාවචර සිත් ඉගෙන ගත්තා. ඒවා කුසල්ය, විපාකය, ක්‍රියාය කියලා. ඒ රූපාවචර සිත් වල තිබෙන්නේ ಜಾති භේද වශයෙන් 3යි. ಜಾති වශයෙන් 3යි තිබෙන්නේ කුසල්, විපාක, ක්‍රියා. කාමාවචර වල තමා තිබෙන්නේ 4ක්ම ಜಾති, අකුසල්, කුසල්, විපාක, ක්‍රියා. ඒ අරූපාවචර සිත් වල අර විදිහටමයි. ඊළඟට ලෝකෝත්තර සිත් වල ඊටත් අඩුයි භේදය. ಜಾති වශයෙන් එතන තිබෙන්නේ කුසල්, විපාක කියන. ඒවා ඉගෙනගෙන ඊළඟටයි අපි චෛතසික ඉගෙන ගත්තේ. චෛතසික 52 පිළිබඳව ඉගෙනගෙන දැන් චෛතසිකයන්ගේ සංප්‍රයෝගණයයි සංග්‍රහණයයි අද අපි අවසන් කළා. ඊළඟට කියන්න තිබෙන්නේ ප්‍රකීර්ණක සංග්‍රහය කියන එක. ඒත් මේ චිත්ත චෛතසික දෙකම අලලා. ඒවායි තිබෙන වේදනා හේතු කිච්ඡ ద్వාර ආරම්මන වත්තු කියන ෂඩ් සංග්‍රහයකගේ වශයෙන් ඒවා පිළිබඳව තව දුරටත් දැන ගැනීමක් කරා. ඒක අපි අනිත් අවසේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතනං භූතියා සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සති යතං සිංගති විච්ඡේතනං භූතියා දුක්ඛප්පත්තා දුක්ඛා ප්‍රපත්තා නිකයා සෝකප්පත්තා නිදුක්ඛා සතිපාදිනෝ ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා සංගතං සාපනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා සංගතං සාපනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා සුභයං සුවං සදං